හරි ළමයි. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කළමනාකරණ ගෙයුම්කරණය කියන අපි ඉගෙන ගන්න කොස්ටින් පාඩම් ටිකේ අවසාන පාඩම වන ආන්තික පිරිවැයකරණය කියන පාඩමේ අවසන් කොටස. හරිද? අවසානයේට ඉගෙන ගන්න තියෙන කොටස තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලට මතක ඇති අපි මේ පාඩම පටන් ගත්ත වෙලාවේ අපි කිව්වා මේ පාඩම කොටස් දෙකකින් තමයි ඔයාලට ගණන් ඉදිරිපත් වෙන්නේ. නැත්නම් මේ පාඩමේ අන්තර්ගතයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි අපි කිව්වා සමීකරණ ප්‍රවේශය. සමීකරණ ප්‍රවේශය කියලා කිව්වා. ඊළඟට අපි කිව්වා ප්‍රස්ථාරික ප්‍රවේශය කියලා. හරිද ළමයි? එතකොට අපි කොටස් දෙකකට මේ පාඩම නැත්නම් සම්පූර්ණ ඒකකය කොටස් දෙකකට බෙදාගත්තා. අපි ගිය පාරවල් දෙකක් වගේ. එකම ගමනාන්තයකට යන්න තියෙන පාරවල් දෙකක් හා සමානයි මේ පාඩමේ කතා කරන මේ ප්‍රවේශයන් දෙක. අපි ඒවට ප්‍රවේශයන් කියලා කියමු. එකක් තමයි සමීකරණ ප්‍රවේශය. ඒක දැනටම අවසන් කරලා පාස් පේපර්ස් කතා කරලා ඉවරයි. ඔහුගේ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් අපි කතා කරා 2012 සහ 2013 වර්ෂයේ කියන අවුරුදු දෙකේ. හරිද? දැන් අද අපි කතා කරන්නේ ප්‍රස්ථාරික ප්‍රවේශය. මේ ප්‍රස්ථාරික ප්‍රවේශය ඇතුලේ මොනවාද අපිට විභාගෙදී ඉදිරියපත් වෙන්නේ? මොකක්ද ඇත්තටම මේ ප්‍රස්ථාරික ප්‍රවේශය කියලා බලන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. එහෙනම් මාතෘකාව දාගන්න. ප්‍රස්ථාරික ප්‍රවේශය කියලා. හරි. හරි මාතෘකාව දාගෙන හොඳට අහගන්න. හරි. දැන් අපි කතා කරපු මේ සමීකරණ ප්‍රවේශයත් ප්‍රස්ථාරික ප්‍රවේශයත් කියන මේ ප්‍රවේශයන් දෙකෙන්ම අන්තිමට නැත්නම් අපි කියනවා අවසානයේට ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකද්ද? ලාභ පරිමා විශ්ලේෂණ. හරි. ලාභ පරිමා විශ්ලේෂණ. එතකොට අවසානයේටම ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය තමයි ලාභ පරිමා විශ්ලේෂණය නිවැරදිව ක්‍රමානුකූලව සිදු කර ගැනීම තමයි මේ ප්‍රවේශයන් දෙකේදීම බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට ලාභ පරිමා විශ්ලේෂණය ප්‍රස්ථාරික ප්‍රවේශයට දාගත්තොත් ගමනාන්තය මොකද්ද? ලාභ පරිමා විශ්ලේෂණය. පාරවල් දෙක මොකද්ද? එකක් සමීකරණ ප්‍රවේශය, අනික ප්‍රස්ථාරික ප්‍රවේශය. දැන් සමීකරණ ප්‍රවේශය අපි ඉගෙන ගත්තා වචන කීපයක්. ඔය මතක් කරගමු ටික. දායකය කියලා වචනය. දායක විකුණුම් අනුපාතය කියලා වචනය. සමච්ඡේද ලක්ෂය කියලා වචනය. නේ? ආරක්ෂක ආන්තිකය කියලා වචනය. අපේක්ෂිත විකුණුම් මේකක් ගණන කියලා. ඔය වගේ වචන කීපයක් අපි කතා කරන්නේ. එතකොට ඒවා සූත්‍ර මත ගොඩ නැගිලා සූත්‍රات එක්ක කොහොමද ආදේශ වෙන්නේ කියලා අපි කතා කරා. එතකොට මේ වචන ටික අපි ඉගෙනගත්ත මේ පාඩම් ටික වැදගත් වෙනවා. මේ පද ටික වැදගත් වෙනවා. මෙන්න මේ අපි ඉගෙන ගන්න මේ දැන් ඉගෙන ගන්න හදන සමීකරණ ප්‍රස්ථාරික ප්‍රවේශය. සමීකරණ ප්‍රවේශය ඉගෙන ගත්ත දැනුම එහෙම් පිටින්ම අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රස්ථාරික ප්‍රවේශය. කොහොමද කියලා බලමු. ළමයි මේ ප්‍රස්ථාරික ප්‍රවේශය අපි කොටස් 3ක් යටතේ ඉගෙන ගන්නවා. හරිද? කොටස් 3ක් යටතේ. බලන්න මොනවාද කොටස් 3 කියලා. අපි එක කොටසක් ඉගෙන ගන්නවා ප්‍රස්ථාරික ප්‍රවේශය. මේ කොටස් 3ක් කියලා කියන්නේ ළමයි ප්‍රස්ථාර වර්ග 3ක්. බලන්න ප්‍රස්ථාර කරලා තියෙනවනේ. ඉකෝන් වලදී කොහොමත් අපිට හම්බ වෙනවා ප්‍රස්ථාර. ඉල්ලුම් ප්‍රස්ථාරය, සැපයුම් ප්‍රස්ථාරය, නේ? සමච්ඡේදනය වෙනවා කියනවා. ඔය වගේ කතන්දර සමතුලිත වෙනවා කියලා කියනවා. කතන්දර කීපයක් එනවනේ. ඕලෙල් වලදීත් අපි ප්‍රස්ථාර කතා කරනවා. ගණන් වලදී එතකොට 15 ශ්‍රේණි වල කතා කරනවා. ඒතර ප්‍රස්ථාරයක් කියන එක ඔයාලට අලුත් දෙයක් නෙමෙයි. මේ තියෙන ප්‍රස්ථාරය. අක්ෂ දෙකයිනේ ඕක. අක්ෂයක් තියෙනවා. සිරස් සහ තිරස් අක්ෂ දෙකක් තියෙනවා. ඒතර මේක බිඳුවෙන් තමයි පටන් ගන්න. බිඳුවට පල්ලෙහාට ගියොත් ඍණ.
ඍණාගයන් සහිත ප්‍රස්ථාරයක් බවට පත් වෙනවා. හරි. ඒවා ඔයාලා දන්නවා සාමාන්‍ය කරුණු ප්‍රස්ථාරයක් සම්බන්ධ. ඊළඟට අපි යනවා මේ ප්‍රස්ථාරික ප්‍රවේශය බෙදා ගන්න ප්‍රධාන ප්‍රස්ථාර තුන හඳුනා ගන්න. ප්‍රධාන තුනක් තියෙනවා. එකක් තමයි අපි මුලින්ම හඳුනා ගන්නවා පළවෙනි ප්‍රස්ථාර වර්ගය. ඒ තමයි normal ප්‍රස්ථාරය. normal ප්‍රස්ථාරය. ඒ normal කියලා කියන්නේ සාමාන්‍යයි. මේක ඇවිල්ලා මේ අපි වෙනම නමක් දෙනවා සම්ප්‍රදායිකව. නැත්නම් සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. හරි. එහෙනම් පළවෙනි එක නම් කරගන්න සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. හරිද? ඔන්න ඔහොම අපිට පළවෙනි එක නම් කරගන්න පුළුවන්. සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. හරිද? මොකක්ද ආයි කියන වචනේ? සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. හරි. ඕක කොයි විදියටද අපිට ඉදිරිපත් වෙන්නේ? කොයි විදියටද ඕකෙන් දෙයක් ලබා ගන්න? නැත්නම් ලාභ පරිමාණ විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා බලමු. ඊළඟට අපි කතා කරනවා දායක සමච්ඡේද ප්‍රස්ථාරය. දෙවෙනි එක. දායක සමච්ඡේද ප්‍රස්ථාරය. හරිද? දායක සමච්ඡේද ප්‍රස්ථාරය. සරලයි. පළවෙනි එක සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. දෙවෙනි එක දායක සමච්ඡේද ප්‍රස්ථාරය. හරි. තුන්වෙනි එක තමයි ලාභ පරිමා සටහන. ලාභ පරිමා සටහන. ලාභ පරිමා සටහන. හරිද ළමයි? ඔන්න ඔය විදියට මේ ප්‍රස්ථාරික ප්‍රවේශයේදී අපි ප්‍රධාන වශයෙන් ප්‍රස්ථාර කීයක් ඉගෙන ගන්නවා? 3ක් ඉගෙන ගන්නවා. එකක් තමයි සාම්ප්‍රදායික, දායක, ලාභ පරිමා සටහන. හරි. දැන් මේකනේ ප්‍රස්ථාරය කියලා කිව්වේ. මේ දෙන ප්‍රස්ථාරය. හරි. මේ ප්‍රස්ථාරය යොදා ගන්නවා මේ ප්‍රස්ථාර තුනම නිරූපණය කරන්න. මේ තුනටම අපි ප්‍රස්ථාර තුනක් ඇඳ ගන්න ඕනේ. හරි. එහෙනම් දාගන්න අනුමාත්‍රකාව නැත්නම් උපමාත්‍රකාව. සබ්හෙඩින් එකක් දාගන්න. සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාර. normal ප්‍රස්ථාරය කොහොමද අඳින්නේ? සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. පළවෙනි සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. පළවෙනි එක සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. හරි. බලමු සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය කොහොමද නිරූපණය කරන්නේ කියලා. හරි. ඒතර මම කලිනුත් මේ පාඩම් පටන් ගන්නකොටත් කිව්වා මේ කොටසේ මේ ප්‍රස්ථාරික ප්‍රවේශය කියන කොටසෙන් ගැටලු ඉදිරිපත් වෙන්නේ කියන්නේ දෙවැනි පේපර් එකට ප්‍රශ්න එනවා අඩු වෙනවා. දාන්න බැරි කමක් නැහැ. එනවා අඩුයි. දැනට අපි පහුගිය ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණයක් කරොත් අපිට හොයාගන්න හරිම අඩුයි. නැති තරම්. නමුත් පළවෙනි කොටසට ෆස්ට් පේපර් එකට අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් තැනක් තමයි මේ ප්‍රස්ථාරික ප්‍රවේශය කියලා කෙනෙක් ඉන්න හරිම වැදගත්. අතරින්නත් බෑනේ. අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්න සියල්ලම කළ යුතුයි. එතකොට මේ ප්‍රශ්නේ හරිම ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරියට මතක තියාගෙන ඉගෙනගෙන ගියොත් තර්කානුකූලව. කටපාඩමින් නෙමෙයි තර්කානුකූලව ඉගෙනගෙන ගියොත් ගොඩ දා ගන්න පුළුවන්. හරි. අපි බලමු. සම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. හරි. මම කිව්වා අපි ඉගෙන ගත්තා සමීකරණ ප්‍රවේශයේදී වචන කීපයක්. මේ වචන කීපය හරි වැදගත් මෙතන. හරි. මම මේ අක්ෂර දෙක තමයි නම් කරගන්නේ. හරිද? මේ අක්ෂර දෙක මම නම් කරගන්නවා. මේ සිරස් අක්ෂය මම නම් කරගන්නවා. පිළිවැය නැත්නම් ආදායම කියලා. හරිද? පිළිවැය නැත්නම් අපි ඒකට කියනවා ආදායම. මේ අක්ෂය මම නම් කරගන්නවා පිළිවැය ආදායම. පිළිවැය හෝ ආදායම. හරි. ඒතර පිළිවැය නිරූපණය කරන්නත් පුළුවන්, ආදායම නිරූපණය කරන්නත් පුළුවන් මේ සිරස් අක්ෂය. ඊළඟට මම මේ තිරස් අක්ෂයේ හරහට තියෙන අක්ෂය නිරූපණය කරනවා පරිමාව. නැත්නම් අපි කියනවා ඒකට ඒකක ගණන. පරිමාව නැත්නම් අපි ඒකට කියනවා ඒකක ගණන. හරිද? එන්න ඒක නිරූපණය කරනවා. පරිමාව හෝ ඒකක ගණන. හරි. හරි.
දැන් මම මුලින්ම පළවෙනි වචනයට යන්න. අපි ඉගෙන ගත්තා සමීකරණ ප්‍රවේශයේ පළවෙනි වචනේ දායකය. මතකද? මේ දායකය කියන එක හරිම සරල කාරණයක්. මොකද්ද? ආදායමයි විචල්්‍ය පිරිවැය. ඒතර විකුණුම් ආදායමයි විචල්්‍ය පිරිවැය අතර වෙනස තමයි දායකය කියලා කිව්වේ. පැහැදිලිද? මොකද්ද දායකය කියන එකේ තේරුම? නැත්නම් සූත්‍රයක් විතර ගොඩනගුවොත් මොකක්ද වෙන්නේ? විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරගත්තම වෙනවා ළමයි දායකය. හරිම සරල කාරණයක්. හරි. අපි දැන් නිරූපණය කරන්න යන ඔන්න ඔය දායකය. දැන් දායකය එකපාර නිරූපණය කරන්න මට පුළුවන්ද? බැහැ. හේතුව දායකය කියන එක හැදෙන්නේ විකුණුම් ආදායමයි විචල්්‍ය පිරිවැය කියන එක දෙකේ අතර තියෙන වෙනසෙන්. වෙනසෙන් ગેප් එකේ. වෙනසෙන් තමයි හැදෙන්නේ. එහෙනම් මට මුලින්ම විකුණුම් ආදායම නිරූපණය කරන්න වෙනවා. ඊට පස්සේ මොකද්ද? විචල්්‍ය පිරිවැය නිරූපණය කරන්න වෙනවා. හරි. මම මුලින්ම විකුණුම් ආදායම නිරූපණය කරන්න. හරි. දැන් ඔයාලට මෙහෙම අදහසක් දුන්නොත් දැන් ළමයි ඒකක ගණන විදියට ඒකක ගණන කියලා මෙතන මම දාගත්තේ මොකද්ද? නිපදවන ඒකක ගණන. හරි. නිෂ්පාදනය කරන ඒකක ගණන. මම මෙහෙම දාගන්න. මෙතන බිංදුවයි 1යි 2යි ඔය විදියට දාගෙන යනවා. ඔය විදියට දිගටම තියනවා කියලා හිතන්නකෝ. 1 2 3 4 5 6. හරි. එතකොට මේ පැත්තට ගියොත් මොකද වෙන්නේ? මේ අක්ෂය මම දිගට යනවා. මේ අතට ගියොත් මොකද වෙන්නේ? මම නිපදවන ඒකක ගණන වැඩි කරනවා. නේ? ඒ වෙන පෙන්නන්නේ. මම නිපදවන ඒකක ගණන වැඩි කරනවා. හරි. නිපදවන ඒකක ගණන වැඩි කරද්දි හරි. නිපදවන ඒකක ගණන වැඩි කරද්දි විකුණුම් මොකද වෙන්නේ? ව්‍යාපාරේ විකුණුම් මොකද වෙන්නේ? විකුණුම් ආදායම නැත්නම් ඔයාගේ ආදායම. ඔයා නිෂ්පාදනය කරන ඒකකයක් වැඩි කරන ගාණි ඔයාගේ ආදායමත් මොකද වෙන්න ඕනේ? වැඩි විය යුතුයි. වැඩි විය යුතුයි. නැත්නම් තේරුමක් නැහැ නිෂ්පාදනය කරනවා. නේද? ඔයා නිෂ්පාදනය කරනවා නම් හිතන්න ලීබඩු නිෂ්පාදනය කරනවා කියන්නේ. ඔයා නිපදවන පුටුවක් ගන්න. පුටු හදනවා. ඔයා එක පුටුවක් නිපදෙව්වොත් ඔයාට ලැබෙන ආදායමට වඩා පුටු දෙකක් නිපදෙව්වොත් ලැබෙන ආදායම වැඩි. ඇයි? ඒ පුටුව ඔයා නිෂ්පාදනය කරන්නේ ආදායමක් උපයන්න. මම මේ ලාභය ගැන නෙමෙයි කතා කරන්නේ ආදායම ගැන. පැහැදිලිද? එහෙනම් මේ අතට යන්න පරිමාව වැඩි කරන්න ඒකක් ගන්න වැඩි කරන්න මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනවා. එහෙනම් මට දායකයෙ හොයන්න ඕනේ පළවෙනි අයිතමේ මොකද්ද? පළවෙනි අයිතමේ දායකය තමයි මට හොයාගන්න ඕනේ. මේ දායකයෙ හොයන්න නම් පළවෙනි අයිතමේ මොකද්ද? විකුණුම් හොයාගන්න ඕනේ. විකුණුම් තිබ්බනම් මට දායකයෙ පෙන්වන්න පුළුවන් නේ. ඔව්. ඊළඟට මොකද්ද මම හොයාගන්න ඕනේ? විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැයත් හොයාගන්න වෙනවා. හරි. එතකොට මේ දායකය කියන එක පෙන්වන්න නම් විකුණුම් ආදායම පෙන්වන්නත් ඕනේ, විචල්්‍ය පිරිවැය පෙන්වන්නත් ඕනේ. ඒ දෙක අතර වෙනසෙන් තමයි දායකය කියන එක මට හොයාගන්න වෙන්නේ. පැහැදිලිද? ඔන්න එහෙනම් මම මුලින්ම විකුණුම් කියන එක පෙන්වන්න යනවා ප්‍රස්තාරේ. විකුණුම් කියන්නේ. දැන් මම කිව්වා ඒකක් ගන්න වැඩි කරද්දි මොකද වෙන්නේ? විකුණුම් වැඩි වෙනවා. එහෙනම් ළමයි විකුණුම් ප්‍රස්තාරය කියන එක එන්නේ මෙන්න මේ විදියට. විකුණුම් ප්‍රස්තාරය කොහොමද එන්නේ? මෙන්න මේ විදියට. මොකද්ද මේකට අපි කියන්නේ? මේ කියන්නේ ඒකක ගණන වැඩි කරන්න මොකද වෙන්නේ? ඒකක ගණන වැඩි කරන්න විකුණුම් ආදායම වැඩි වෙනවා. ඒකක ගණන වැඩි කරන්න විකුණුම් ආදායමත් යන්නේ වැඩි වේගන නැත්නම් වැඩි වේගයකින් තමයි වර්ධනය වෙන්නේ. පැහැදිලිද? එහෙනම් බිඳුවේදී නැත්නම් මේ ප්‍රස්ථාරයේ මේ විකුණුම් ප්‍රස්ථාරයේ නැත්නම් ආදායම් ප්‍රස්ථාරයේ මම පටන් ගත්තේ බිඳුවෙන්. ඇයි ඒ? දැන් අර උදාහරණයට අනුව පුටු නිෂ්පාදනය කරද්දී ඔයා පුටුවක් නිපදෙව්වේ නෑම කියලා හිතන්න. පුටු නිපදවලා නෑ.
එතකොට බිඳුවයි නිෂ්පාදනය. ඒ බිඳුවේදී වාගේ ඇතේ ආදායමක් එනවා. නැත්නම් ආදායමක් ඔයාලට ගලාගෙන එන්න ඕනේද? නෑ ආදායමක් ගලාගෙන එන්නේ නෑ. හේතුව ඔයා පුටු හදලා නෑ. නිෂ්පාදනය කරලා නෑ. එහෙනම් නිෂ්පාදනයේ බිඳුවේදී විකුණුම් ආදායම බිඳුවයි. නිෂ්පාදනයේ බිඳුවේදී විකුණුම් ආදායම බිඳුවයි. ඒ හින්දා මම බිඳුවෙන් තමයි ප්‍රස්ථාරය පටන් ගත්තේ. පැහැදිලිද? එහෙනම් බිඳුවේ ඉඳලා එකක් නිපදවද්දි තරමක් දුරට ආදායමක් කියනවා. දෙකක් නිපදවද්දි තරමක් දුරට ආදායමක් කියනවා. තුනක් නිපදවද්දි තරමක් දුරට ආදායම වැඩි වෙනවා. ওই විදිහට නිපදවන එකක ගානේ ආදායම වැඩි වෙනවා. ඒ හින්දා මම මේ විදිහේ රේඛාවක් වර්ධනය වන රේඛාවක් එන්න. වර්ධනය වන සරල රේඛාවක්. ඔක තමයි විකුණුම් ප්‍රස්ථාරය. ඔක අපි නම් කරගමු. මෙන්න මේ විදිහට විකුණුම් ආදායම කියනවා. ඔයාලත් මේක ඇඳගන්න. විකුණුම් ආදායම. හරි. ඔන්න මේක තමයි විකුණුම් ආදායම. හරි. ඔන්න විකුණුම් ප්‍රස්ථාරය හරි. මට තව එකක් ඕන දායකයෙ පෙන්නන්න. මොකක්ද ඕනේ? විචල්්‍ය පිරිවැය ඕනේ. විචල්්‍ය පිරිවැය. එහෙනම් මම විචල්්‍ය පිරිවැය ප්‍රස්ථාරකින් නිරූපණය කරන්න යනවා. හරි. දැන් ආයි බලන්න විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා. දැන් අර කලමනාකරණ ගිණුම් කරන්නේ පටන් ගත්ත තැනටම යන්න වෙනවා. මුලට පිරිවැය වර්ගීකරණය. මොකද්ද විචල්්‍ය පිරිවැය කියලා ගත්තේ? විචල්්‍ය පිරිවැය කියන්නේ නිපදවන ඒකක ගණනත් එක්ක වෙනස් වෙන පිරිවැය. ඒකක ගණන වැඩි නම් පිරිවැය වැඩි. ඒකක ගණන අඩු නම් පිරිවැය අඩුයි. එහෙනම් නිෂ්පාදනය වැඩි කරන්න විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි කරන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. එහෙනම් ළමයි විචල්්‍ය පිරිවැය නිරූපණය කරන්න ඕනේ කොහොමද? නිෂ්පාදනය වැඩි වෙද්දී වැඩි වෙනවා කියලා තමයි නිරූපණය කරන්න ඕනේ. හරිද? හැබැයි මම මෙතනදී විචල්්‍ය පිරිවැය නිරූපණය කරන්න යන්නේ නැහැ. හේතුව මේක මොන ප්‍රස්ථාරයේද? සමච්ඡේද ප්‍රස්ථාරය. සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. ඒක නිසා මම විචල්්‍ය පිරිවැය නිරූපණය කරන්නේ නැතිව එකපාර මුළු පිරිවැය. හරි? එකපාර මුළු පිරිවැය නිරූපණය කරනවා. එකපාර මුළු පිරිවැය නිරූපණය කරනවා. හරිද? දැන් ළමයි ඔයාලට මතකද මේ ලාභ පරිමාණ විශ්ලේෂණය පටන් ගද්දිම අපි කිව්වා ලාභ පරිමාණ විශ්ලේෂණයේදී තියෙනවා ළමයි උපකල්පන කීපයක්. assumptions කීපයක්. assumptions ටිකක් අපි ඉගෙනගෙන ආවා. මොනවාද මේ උපකල්පන? නැත්නම් assumptions කියලා කියන්නේ. උපකල්පන ටික එකක් මතක තියාගන්න. එකක් මතක් කරගන්න. මම ගෝ මේ ටික හොඳට මතක තියාගන්න මේ ටික මත තමයි අපි මේ පාඩම ගෙනියන්නේ. නැත්නම් අපිට අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. හරි සාධක වෙනස් වෙනවා. කන්ට්‍රෝල් කරන්න අමාරුයි. හරි. ඒ කන්ට්‍රෝල් එක පවත්වාගෙන යන්න තියාගන්න අපි මොකද කරන්නේ? ඔව් assumptions ටිකක් භාවිතා කරනවා. මොනවාද? පළවෙනි එක. මේ මුළු පිරිවැයම කොටස් දෙකයි කියලා ඉගෙන ගත්තා. මුළු පිරිවැයම කොටස් දෙකකට බෙදනවා කියලා. වෙන විදියකට බෙදෙනවා. වෙන වෙන වර්ග වලට බෙදෙන වෙලාවල් තියෙනවා. නමුත් අපි උපකල්පනයක් දාගත්තා නෑ. පිරිවැය කොටස් දෙකයි. විචල්්‍ය ස්ථාවර. විචල්්‍ය ස්ථාවර විතරයි. එහෙනම් මේ මුළු පිරිවැය කියන එක කොහොමද කොටස් දෙකකට බෙදෙන්නේ? එකක් තමයි විචල්්‍ය. අනික ස්ථාවරනේ. විචල්්‍යයි ස්ථාවරයි. ඔක තමයි කොටස් දෙක. විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය. හරි. හරිද? විචල්්‍ය සහ ස්ථාවර පිරිවැය. හරි. මම දැන් මුළු පිරිවැය එකපාර මුළු පිරිවැය තමයි නිරූපණය කරන්න යන්නේ. එකපාර දැන් කලින් මම විකුණුම් කියන එක නිරූපණය කරා. හරි. ඊළඟට මම මුළු පිරිවැය කියන එක නිරූපණය කරන්න යනවා. ඔන්න බලාගන්න. දැන් මුළු පිරිවැය ඇතුලේ ඉන්න දෙන්න කවුද? කොටස් දෙක. විචල්්‍ය ඉන්නවා, ස්ථාවර ඉන්නවා. විචල්්‍ය පිරිවැය ඉන්නවා, ස්ථාවර ඉන්නවා. හරි. විචල්්‍ය කියන්නේ මොකද්ද? නිෂ්පාදනය කරද්දී වැඩි වෙන්න ඕන. ස්ථාවර කියන්නේ කවුද? නිෂ්පාදනය මොකක් වුණා
කුමන මට්ටමේ වුණත් වැඩි කරත් අඩු කරත් එයා එකමයි. එයා එකම ගාණක් තමයි තියෙන්නේ. එයාට කවුද කියන්නේ? ස්ථාවර. නිෂ්පාදනයත් එක වැඩි වෙන එක්කෙනා කවුද? විචාරය. එහෙනම් මම මුළු පිළිවෙල නිරූපණය කරන්න යනවා. හරි. මුළු පිළිවෙල නිරූපණය කරන්න යනවා. කොහමද? මෙන්න මේ විදියට. මට ස්ථාවර නම් ස්ථාවර පිළිවෙලක් තියෙන්න එපා. ඒ කියන්නේ ස්ථාවරයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. නිෂ්පාදනය වැඩි කරාට වෙනස් වෙන්නේ නැහැ. මම මෙන්න මේ හරියේ මගේ මේ ස්ථාවර පිළිවෙල රේඛාව අද. ඔන්න මම ස්ථාවර පිළිවෙල රේඛාව ඇඳ. හරි. ස්ථාවර පිළිවෙල රේඛාව ඇඳ. මේ තියෙන ස්ථාවර පිළිවෙල රේඛාව. හරි. මේ තියෙන ස්ථාවර පිළිවෙල රේඛාව. පැහැදිලිද? මේක සරල රේඛාවක්. හරි. මේක සරල රේඛාවක්, වැඩි වෙන රේඛාවක් නෙමෙයි ස්ථාවර රේඛාවක්. ස්ථාවර රේඛාවක්. ඒ කියන්නේ බලන්න නිෂ්පාදනයේ එකේදීත් මෙච්චරයි. මෙතන අපි ගමුකෝ 10යි කියන්නේ. 100යි කියන ගමු. නිෂ්පාදනයේ එකේදීත් 100යි. නිෂ්පාදනයේ දෙකේදීත් 100යි. නිෂ්පාදනයේ තුනේදීත් 100යි. නිෂ්පාදනයේ හතරේදී 100යි. පහේදී 100යි. එහෙනම් බලන්න හැම නිෂ්පාදන මට්ටමකදීම එකම පිරිවැය ප්‍රමාණය. එතන එකම වියදමක් තමයි දරන්න වෙලා තියෙන්නේ. අපි ඒකට තමයි ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. ස්ථාවර පිරිවැය කියන්නේ ඕකට. හරිද? ඊළඟට මුළු පිරිවැය නිරූපණය කරන්න යනවා. මුළු පිරිවැය මෙන්න මේ විදිහට මට නිරූපණය කරන්න පුළුවන්. මම මෙන්න මෙතනින් පටන් අරන් හරි මෙන්න මෙතනින් පටන් අරන් හරි මෙන්න මෙතනින් පටන් අරන් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න. මෙන්න මේ විදිහට නිරූපණය කරන්න. හරිද? මේ පොඩ්ඩක් රූල නැති හින්දා රූලම කියලා අඳින්න නැති හින්දා පොඩි අදගතියක් එයි. ඒක ගණන් ගන්න එපා. ඔයාලා හරියට රූල තියලා අඳින්න. ඒතර බලන්න මෙන්න මෙතනදී හරි මෙන්න මෙතනදී මෙන්න මේ රේඛාවේදී විකුණුම් ආදායම් රේඛාව මොකද කරන්නේ? කපනවා. නැත්නම් අපි කියනවා සමච්ඡේදනය කරනවා. විකුණුම් ආදායම් රේඛාව සමච්ඡේදනය කරනවා. පැහැදිලිද? හරි ළමයි. එතකොට බලන්න අපි නිර්මාණය කරගත්ත ප්‍රස්ථාරයේ තියෙනවා විකුණුම් ආදායම් රේඛාව. හරි. ඒත් එක්කම අපි නිර්මාණය කරගත්තා ස්ථාවර පිරිවැය රේඛාව. හරි. එතකොට අපි ඒක නම් කරගත්තේ නැහැ. නම් කරගමු. මේක ස්ථාවර පිරිවැය. හරි. ස්ථාවර පිරිවැය රේඛාව තමයි ඉතින්. ස්ථාවර පිරිවැය රේඛාව. ඊට පස්සේ අපි නිර්මාණය කරගත්තා මුළු පිරිවැය රේඛාව. කොහොමද මුළු පිරිවැය රේඛාව නිර්මාණය කරගත්තේ? ඔව්. ඒක තමයි මේ ස්ථාවර පිරිවැය කියන මේ වෙනස් වෙන්නේ නැති පිරිවැය කොටස සහ වෙනස් වෙන පිරිවැය කොටසත් එක්ක එකතු වුණාම අපි කියන එකට මුළු පිරිවැය කියනවා. නේ? මුළු පිරිවැය කියන්නේ මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැයයි මුළු ස්ථාවර පිරිවැය කියන කොටස් දෙකේම එකතු. එතකොට මෙතන අපි නිරූපණය කරා ස්ථාවර පිරිවැය කොටස, විචල්්‍ය පිරිවැය කොටස අපි මෙතන වෙනම පෙන්වන්නේ නැහැ. නමුත් මුළු පිරිවැය කියන රේඛාව ඇතුලෙන් අපි විචල්්‍ය පිරිවැය පෙන්වනවා. මෙන්න මේ විදිහට. ඒතර මුළු පිරිවැය කියන එක පටන් ගන්නේ ස්ථාවර පිරිවැය කියන එකට උඩින්. හේතුව ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහෙනි, වැඩි වෙන්නේ නැහෙනි. නමුත් විචල්්‍ය පිරිවැය එන්න එන්න වැඩි වෙනවා. නිෂ්පාදනය කරන්න වෙනස් වෙන පිරිවැය වැඩි. පිරිවැය තරම් වෙන ප්‍රමාණය වැඩි. එහෙනම් මෙන්න මෙතන වැඩියෙන් පෙන්වන්නේ මොකද්ද? විචල්්‍ය පිරිවැය. එහෙනම් මේ පෙන්නපු රේඛාවත් අපි නම් කරගමු. මේ රේඛාවට කියන්නේ මොකද්ද? මුළු පිරිවැය. මුළු පිරිවැය. හරි. එතකොට විකුණුම් ආදායම් රේඛාව හරි
මුළු පිරිවැය රේඛාවත් හරි ස්ථාවර පිරිවැය රේඛාවත් හරි. දැන් ඔයාලට පේනවා. හරිද? දැන් ඔයාලට පේනවා මේ මුළු පිරිවැය රේඛාව මුළු ආදායම් රේඛාව මොකද වෙලා තියෙන්නේ? ඡේදනය කරනවා. ඡේදනය කරපු තැනට අපි වෙනම නම් කරගන්නවා මෙන්න මේ විදිහට. මෙන්න මේ ඡේදනය කරපු ලක්ෂ්‍ය තියෙනවනේ. මේ ඡේදනය කරපු ලක්ෂ්‍ය අපි නම් කරගන්නවා සමච්ඡේද ලක්ෂ්‍ය කියන. සමච්ඡේද ලක්ෂ්‍ය. හරිද? අපි ඉගෙන ගත්ත සමච්ඡේද ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද කියලා මොකද්ද? ලාභත් නැහැ, පාඩුත් නැති ලක්ෂ්‍ය තමයි සමච්ඡේද ලක්ෂ්‍ය කියලා කියන්නේ. ලාභත් නැහැ, පාඩුත් නැහැ. එහෙනම් මෙන්න ලාභත් නැහැ, පාඩුත් නැති තත්ත්වය. දැන් කෝ ලාභය, කෝ පාඩු. දැන් බලන්න හොඳට මේ විකුණුම් ආදායම් රේඛාව. හරි? මේ විකුණුම් ආදායම් රේඛාව මුළු පිරිවැය රේඛාවට වඩා උඩින් තමයි තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණ මේ කොටස. මෙන්න මේ කොටස. මුළු ආදායම් රේඛාව මුළු පිරිවැය රේඛාවට වඩා උඩින් තියෙනවා. උඩින් තියෙන්නේ. ඒ හින්දා අපි මෙන්න මේ කොටස් ටික. හරි? මෙන්න මේ කොටස් ටික අපි නම් කරනවා ළමයි. ඔයාලා පාඩ කරන්න එපා. මේ කොටස් ටික අපි නම් කරන පාඩ කරත් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිව දාගන්න. පාඩ කරනවා නම් උතර මේ කොටස් ටික අපි නම් කරනවා ලාභය කියලා. ලාභය. ඒ කියන්නේ විකුණුම් ආදායම වැඩි. හරි? මුළු පිරිවැයට වඩා. මේ තියෙන ලාභ කොටස. මේ මම පාඩ කරේ ලාභ කොටස. මෙතනදී ලාභත් නැහැ පාඩුත් නැහැ. ඒක තමයි සමච්ඡේද ලක්ෂ්‍ය කියලා කියන්නේ. ඊළඟට මේ පල්ලෙහාට එන්න බලන්න. පල්ලෙහාට. දැන් බලන්න හොඳට මුළු පිරිවැය රේඛාව උඩින් තියෙනවා මුළු ආදායම් රේඛාවට වඩා. පැහැදිලිද? මුළු පිරිවැය රේඛාව දැන් උඩින් තියෙන්නේ. මුළු පිරිවැය රේඛාව උඩින් තියෙනවා. නමුත් මුළු විකුණුම් ආදායම් රේඛාව දැන් තියෙන්නේ පහළ. එහෙනම් මෙන්න මේ කොටසට අපි කියනවා ළමයි පාඩුව නැත්නම් අලාභ කොටස. මේ තියෙන අලාභ කොටස. හරි. මේ තියෙන අලාභ කොටස. මේ උඩ තියෙන ලාභ කොටස පල්ලෙහා තියෙන්නේ අලාභ කොටස. අපි ඒක නම් කරගමු. අලාභය. හරිද? ඔන්න ලාභය, ඔන්න අලාභය. හරි. එහෙනම් මේ මැද ලාභත් නැහැ, අලාභත් නැහැ, ලාභත් නැති කොටස සමච්ඡේද ලක්ෂ්‍ය. හරි. බලන්න මතකයි සමච්ඡේද ලක්ෂ්‍ය කියන එක අපි ඒකක ගණනක් විදිහටත් පෙන්නුවා. සමීකරණ ප්‍රමේශය යටතේ ඒකක ගණනක් විදිහටත් පෙන්නුවා. රුපියල් විකුණුම් වටිනාකමක් විදිහටත් පෙන්නුවා. ඒකක ගණනක් විදිහටත් පෙන්නුවා. රුපියල් වටිනාකමක් විදිහටත් පෙන්නුවා. එහෙනම් මෙන්න මෙතන තියෙන ළමයි මේ අක්ෂය රුපියල්. දාලා නැත්තම් දාගන්න. පිරිවැය ආදායම නිරූපණය කරන්නේ රුපියල් වලින්. මෙතන තියෙන්නේ ඒකක. හරිද? එහෙනම් මේ සමච්ඡේද ලක්ෂය කියන මේ ලක්ෂයේ වම් අත පැත්තට මෙන්න මේ අතට ගියොත් ඔයාලට පුළුවන් බලා ගන්න මෙන්න මෙතන අපිට මෙතන 500යි කියලා. මෙන්න මේ අතට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි? බලා ගන්න පුළුවන්. සමච්ඡේද ලක්ෂයට දාලා රුපියල් වටිනාකම ප්‍රස්තාවය. හරිද? ඔයා මෙන්න මේ සමච්ඡේද ලක්ෂය හොයාගත්තට පස්සේ මෙන්න මෙහෙම ප්‍රස්තාරය ඇඳලා කැපෙන තැන හොයාගත්තට පස්සේ එතනින් වම් අත පැත්තට ගියොත් මේ පැත්තට ගියොත් මෙන්න මේ පිරිවැය හෝ ආදායම කියන අක්ෂය පතිත කරන තැන තියෙන සංඛ්‍යාව තමයි සමච්ඡේද ලක්ෂයට දාලා රුපියල් වටිනාකම. හරි. එහෙනම් රුපියල් 500යි කියලා හිතමු. ඒත් එක්කම මේ ලක්ෂයෙන් පල්ලෙහාට ගියොත් මෙන්න මේ රේඛාව. මෙන්න මේ ලක්ෂයෙන් පල්ලෙහාට ගියොත් මෙන්න මේ රේඛාව මේ ඒකක කියන අක්ෂය පතිත කරන තැන මෙන්න මෙතන අපි කියනවා මෙන්න මෙතනට සමච්ඡේද ලක්ෂයේ ඒකක ගණන කියලා. එහෙනම් ඒකත් නම් කරගන්න. මේ තියෙන්නේ සමච්ඡේද ලක්ෂයට අදාළ රුපියල් ගණන. සමච්ඡේද ලක්ෂයට අදාළ රුපියල් වටිනාකම. මෙතන පල්ලෙහෙන් ඉන්නේ සමච්ඡේද ලක්ෂයට අදාළ
ඒකක ගන්න. ඒකක ගන්න. හරිද? මේ අපි සූත්‍ර වලට දාලා ගත්ත විදිහ ඔයාලට මතකයි. මතක් කරගන්න ඒවා ටික. ඒකම තමයි. දැන් අපි සූත්‍ර වලට දාන්නේ නැහැ. එකපාර ප්‍රස්තාරයෙන් බලාගන්න යන්න. හරි. ඔන්න සමච්ඡේද ලක්ෂ්‍ය කතන්දරේ උච්චරයි. රුපියල් ගාණ එනවා මෙහා පැත්තට බැලුවම පල්ලෙහාට බැලුවම ලක්ෂ්‍ය දිගේ පල්ලෙහාට ආපුවම අපිට ඒකක ගාණ බලා ගන්න පුළුවන්. ඊළඟට ආරක්ෂකාන්තිකය කියලා එකක් කතා කරා මතකයි. හරි. ඒකට යන්න කලින් තව පොඩි දෙයක් මතක් කරන්නම් මෙතනම. දැන් මුළු පිරිවැය රේඛාව තියෙනවනේ ළමයි මේ තියෙන. මෙන්න මේ මුළු පිරිවැය රේඛාව. මෙන්න මේ මුළු පිරිවැය රේඛාවයි ස්ථාවර පිරිවැය රේඛාවයි වෙනම පොඩ්ඩක් බැලුවොත් ඔයාලට පේනවා නිකන් මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. පේනවද? ඒ වගේ හැඩයක් තියෙනවා. මෙන්න මේ මුළු පිරිවැය රේඛාවයි ස්ථාවර පිරිවැය රේඛාව. මුළු පිරිවැය රේඛාවයි ස්ථාවර පිරිවැය රේඛාව එකට ගත්තොත් අනිත් රේඛා ටික අමතක කරලා මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ හැඩයක්. මේ එන්නේ මොකද වෙන්නේ? එන්නේ මේ දෙක අතර පරතරය වැඩි වෙනවා. මේ දෙක අතර පරතරය වැඩි වෙනවා. පැහැදිලි? මොකද මේ දෙක කියන්නේ? මේක ඇවිල්ලා මුළු පිරිවැය total cost එක කියලා කියනවා අපි TC. මේක ඇවිල්ලා fixed cost එක. ස්ථාවර පිරිවැය FC. TC සහ FC අතර පරතරය මොකද එන්නේ විශාල වෙනවා. එන්නේ විශාල වෙනවා. එහෙනම් ළමයි ඔයාලට මතක් වෙන්න ඕනේ මේ පැත්තට යනවා කියලා කියන්නේ එන්නේ යනවා කියලා කියන්නේ මේ ඒකක ගන්න වැඩි කරනවා. එහෙනම් මේ ඒකක ගණන වැඩි වෙන්න මේ විශාල වෙනවා කියන එකේ තේරුම මොකක්ද? මේ දෙක අතර වෙනසට හේතුව මේ දෙක අතර වෙනස වෙන්නේ කවුරුත් නෙමෙයි කවුද? විචල්්‍ය පිරිවැය. දැන් අපි මුළු පිරිවැය රේඛාවක් පෙන්නුවා. ස්ථාවර පිරිවැය රේඛාවක් පෙන්නුවානේ. මුළු පිරිවැය රේඛාවක් පෙන්නුවා. ස්ථාවර පිරිවැය රේඛාවක් පෙන්නුවා. එතකොට මේ දෙන්න අතර ඉන්න එක්කෙනා කවුද? විචල්්‍ය පිරිවැය. එයාව පෙන්වන්න නම් මේ දෙන්න අතරින් තමයි පෙන්වන්න වෙන්නේ. මොකද මේ ප්‍රස්ථාරය මොන ප්‍රස්ථාරයේද? සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. නැතුව දායක සමච්ඡේද ප්‍රස්ථාරය නෙමෙයි. එහෙනම් සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරයේදී හොඳට මතක තියාගන්න විචල්්‍ය පිරිවැය නැත්නම් මුළු විචල්්‍ය පිරිවැය වෙනම පෙන්වන්නේ නැහැ රේඛාවක් විදියට. ඒක අපි අනිත්‍යව පෙන්වන රේඛා වලින් නිරූපණය වෙනවා. විචල්්‍ය පිරිවැය අපිට ගන්න පුළුවන්. වෙනම පෙන්වන්නේ නැහැ රේඛාවක් විදියට. එහෙනම් මේ දෙක අතර අපිට දාගන්න පුළුවන්. එන්න මේ දෙක අතර මේ V අකුර මේ වගේ තියෙන හැඩය ඇතුලේ මෙන්න මේකනේ. මේක එන්න මොකද වෙන්නේ? එන්න විශාල වෙනවා. එන්න විශාල වෙනවා. එහෙනම් මේ වෙන්නේ විචල්්‍ය පිරිවැය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මෙහෙම දාගන්න. විචල්්‍ය පිරිවැය. මේ දෙක අතර තියෙන විචල්්‍ය පිරිවැය. එතකොට මේ විශාල වෙනවා කියන එකේ තේරුම ඒකක ගාන වැඩි වෙන්න දරන්න වෙන විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. ඒකක ගාන වැඩි වෙන්න දරන්න වෙන විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. ඒකනේ විචල්්‍යය කියලා කියන්නේ. ඒකක ගණනත් එක්ක වෙනස් වෙනවා. ඒකක ගන්න වැඩි නම් විචල්්‍ය පිරිවැයත් වැඩි. එතකොට අපිට මුළු විචල්්‍ය පිරිවැය නිරූපණය කරන්න පුළුවන් ළමයි මේ දෙක අතර වෙනස. මේ දෙක කියන්නේ මුළු පිරිවැය වක්‍රයයි මුළු ස්ථාවර පිරිවැය වක්‍රයයි අතර වෙනස. හරි. එතකොට එන්නේ ඒ ටික තමයි මේ ප්‍රස්ථාරයෙන් අපිට නිරූපණය කරගන්න පුළුවන්. හරි. ඊළඟට තව පොඩි දෙයක් තියෙනවා ආරක්ෂකාන්තිකය. මතක් කරගන්න නිර්වචනය මොකක්ද ආරක්ෂකාන්තිකයට අපි ලිව්වේ කියලා? ආරක්ෂකාන්තිකයට දාලා අපි ලිව්වේ යම්කිසි ඒකක ගණනක් ඉක්මවා සමච්ඡේද ලක්ෂයට වඩා වැඩියෙන් තියෙන ඒකක ගණන. හෝ එහි රුපියල් ගණන. ඒක තමයි ආරක්ෂකාන්තිකය කියලා කියන්නේ. එතකොට අපි සූත්‍රයේ හැටියට ලිව්වේ අයවැයගත ඒකක ගණනයි. අයවැයගත නැත්නම් එස්තමේන්තුගත. නැත්නම් සත්‍ය. ඒකක ගණනෙන් අඩු කරගත්ත සමච්ඡේද ලක්ෂයේ ඒකක ගණන. පැහැදිලිද? හදන්න බලාපොරොත්තු වෙන ඒකක ගණනෙන් සමච්ඡේදනය වෙන ඒකක ගණන අඩු කරගත්තාම අපිට ආරක්ෂකාන්තිකයේ ඒකක ගණන එනවා. එතකොට රුපියල් ලගිය ගණන විදිහත් අපි සූත්‍රයෙන් කතා කරා. එතකොට මෙතන අපි පෙන්වන්නේ කොහොමද ඒක? මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. එතකොට අපි ගමු මෙන්න මේ හරිය
දැන් 500යි නේ. රුපියල් 500යි සමච්ඡේද ලක්ෂය. ඒ වගේම මෙතන අපි 3ක් කියලා ගමුකෝ. 3ට වඩා පොඩ්ඩක් වැඩි 3ක් කියලා ගමුකෝ. එහෙනම් සමච්ඡේද ලක්ෂය ඒකක ගණන 3යි. රුපියල් ගණන 500යි. රුපියල් වලින් නම් 500යි ඒකක වලින් නම් 3යි. ආරක්ෂකාන්තික අනිවාර්යයෙන් මොකට වඩා වැඩි වෙන්න ඉපේ. අපි මෙතනින් ලකුණු කරමු. එන්න මෙතනින් ලකුණු කරමු. හරි. මෙන්න මෙතනින් ලකුණු කරමු. මේක තමයි ආරක්ෂකාන්තිකය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රමාණයට අපි කියනවා ආරක්ෂක ආන්තිකය කියලා. ලියාගන්න එක. ආරක්ෂක ආන්තිකය කියලා මේ දෙක අතර වෙනසට ලියාගන්න. මොකද මේ දෙක කියන්නේ සත්‍ය විකුණුම් මේකක ප්‍රමාණයයි සමච්ඡේද ප්‍රමාණය අතර වෙනස. හරි. සත්‍ය විකුණුම් ප්‍රමාණය සමච්ඡේද විකුණුම් ප්‍රමාණය අතර වෙනස. ඒතර අපි ඒක නම් කරගමු ඕන නම් මේක අපි හිතමු 800ක් වගේ තියෙනවා කියන්නේ. 500 උඩින් 800 තියෙන අපි හිතමු 800ක් තියෙනවා මෙතන. හරි. මෙතන 800ක් තියෙනවා. මෙතන 800ක් තියෙනවා. හරි. ඔන්න 800. එතකොට මේක තමයි මොකද්ද? සත්‍ය විකුණුම් දාඩිතාවය. සත්‍ය නැත්තම් අයවැයගත. සත්‍ය නැත්තම් අයවැයගත විකුණුම් දාඩිතාව. සත්‍ය නැත්තම් අයවැයගත විකුණුම් දාඩිතාව තමයි ඔය තියෙන්නේ. ඒකම මෙතනත් ගත්ත හැකි. බලන්න මේක සම්බන්ධ වෙන තැන විකුණුම් ආදායම් කියන රේඛාවෙන් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන 4 කියන තැන. එතනත් ලියාගන්න. සත්‍ය හෝ අයවැයගත විකුණුම් දාඩිතාව. සත්‍ය හෝ අයවැයගත විකුණුම් දාඩිතාව. හරි. ඔන්න අපි ආරක්ෂකාන්තිකයට ප්‍රවේශ වෙන මට්ටම් දෙක අඳුරගත්තා. සත්‍ය විකුණුම් මට්ටමේ රුපියල් ගණනයි සත්‍ය විකුණුම් මට්ටමේ එකක ගණන. හරිද? එතකොට දැන් ආරක්ෂකාන්තිකය කියන්න පුළුවන් මේ දෙක අතර වෙනස. මේ තියෙන ආරක්ෂකාන්තිකය මේ දෙක අතර වෙනසක් දාගන්න ආරක්ෂකාන්තිකය මේ තියෙන්නේ මේ යටින් අපි ලියන්නේ ඒකක වලින්. ආරක්ෂකාන්තිකය ඒකක වලින්. මෙතන අපි පෙන්නන්නේ ආරක්ෂකාන්තිකය රුපියල් වලින්. බලන්න මේ 800යි 500 අතර වෙනස කීයද? 300. එහෙනම් ආරක්ෂකාන්තිකය රුපියල් වලින් හෙව්වොත් 300යි. ඒකක වලින් හෙව්වොත් 1යි. 3යි 4යි අතර වෙනස 1යි. මෙතනත් ලියා ගන්න ආරක්ෂකාන්තිකය. ආරක්ෂකාන්තිකය. හරි නේද? මේ තියෙන එතකොට ප්‍රස්ථානික ප්‍රවේශයේ පළවෙනි ප්‍රස්ථාරය සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරය. මොනවාද අපි මේ ප්‍රස්ථාරය තුල අඳුරගත්තේ? මුලින්ම අඳුරගත්තා විකුණුම් ආදායම් කියන එක නිරූපණය කරා. නිරූපණය කරපු දේවල් බලන්න. විකුණුම් ආදායම නිරූපණය කරා. හරිද? ඊළඟට නිරූපණය කරා මුළු පිරිවැය වක්‍රය. ඊළඟට නිරූපණය කරා ස්ථාවර පිරිවැය වක්‍රය. ඒ වක්‍ර තුන තමයි නිරූපණය කරේ. ඒ වක්‍ර තුන යොදාගෙන අපි පෙන්වුව සංකල්ප. බලන්න මොනවාද සංකල්ප කියන්නේ? මොනවාද සංකල්ප? එකක් තමයි විචල්්‍ය පිළිවෙල පෙන්වුව එක. ලාභය ලාභي පෙන්වුව. සමච්ඡේද ලක්ෂ්‍ය පෙන්වුව. ආරක්ෂකාන්තිකේ පෙන්වුව. එහෙනම් අපි යොදාගත්තේ වක්‍ර තුනයි. යොදාගත්තේ වක්‍ර තුනයි. මොනවාද වක්‍ර තුන? විකුණුම් වක්‍රය, නැත්නම් ආදායම් වක්‍රය, මුළු ආදායම් වක්‍රය, මුළු පිරිවැය වක්‍රය, ස්ථාවර පිරිවැය වක්‍රය. නිරූපණය කරලා වක්‍රය ඇඳලා ඒ වක්‍ර තුන ඇඳලා අපි සංකල්ප පෙන්වුවා. මොනවාද සංකල්ප? විචල්්‍ය පිරිවැය කියන පදේ නැත්නම් සංකල්පේ පෙන්වුවා. ලාභය පෙන්වුවා. අලාභය පෙන්වුවා. ලාභ නැති සමච්ඡේද ලක්ෂ්‍ය පෙන්වුවා. ඊට අදාළ රුපියල් ගණන, ඒකක ගණන වෙන වෙනම පෙන්වුවා. ආරක්ෂකාන්තිකය වෙන වෙනම පෙන්වුවා. පැහැදිලිද? රුපියල් සහ ඒකක වලින් ඔන්න ඔය විදිහට අපිට ගණනාවක් සංකල්ප ගණනාවක් පෙන්වන්න පුළුවන් වුණා. අපි යන්නේ වක්‍ර තුනයි. විකුණුම් වක්‍රයයි, මුළු පිරිවැය වක්‍රයයි, ස්ථාවර පිරිවැය වක්‍රයයි.
හරි. ඔක හරියට පැහැදිලිව දාගන්න. මේක ඉගෙන ගන්න ඕනේ තාර්කිකව. නිකන් කටපාඩම අපිට පුළුවන් මේක මතක තියාගන්න. මෙහෙම වක්‍රයක් තියෙනවා, මෙහෙම වක්‍රයක් තියෙනවා. මේක ලාභේ, මේක ලාභේ එහෙම මතක තියාගන්න නැතුව තාර්කිකව. මම අර කිව්වා වගේ වැඩි වක්‍රය තියෙනවා, මෙතන උඩට ගිහිල්ලා තියෙනවා, මෙතන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒතර උඩින් තියෙන වක්‍රය තමයි ලාභය. විකුණුම් උඩින් නම් ලාභය. මුළු පිළිවෙලට වඩා විකුණුම් උඩින් නම් ලාභය. මුළු පිළිවෙලට වඩා විකුණුම් පල්ලෙහාන් තියෙනවා නම් අලාභය. මේ විදිහට තාර්කිකව මේ ප්‍රස්තාවයට උඩ ගන්න. එතකොට පුළුවන් භාගයේදී ඕන අතකට කරකවලා දුන්නා ඔයාලට ගෙමක් ගහගන්න. හරි. මේක පැහැදිලිව දාගන්න. හරි. හරි. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රස්තාරයට දායක සමච්ඡේද ප්‍රස්තාරය. හරි. දායක සමච්ඡේද ප්‍රස්තාරය. එකක් ලොකුවට සංකීර්ණ එකක් නෙමෙයි සරලයි. බලන්න. දායක සමච්ඡේද ප්‍රස්තාරය. මේ ප්‍රස්තාරයෙන් මම භාවිතා කරන්න. ඔයාලා වෙනම ප්‍රස්තාරයක් ගන්න. හරි. දායක සමච්ඡේද ප්‍රස්තාරය. දායක සමච්ඡේද ප්‍රස්තාරය. හරි. දායක සමච්ඡේද ප්‍රස්තාරය කොහොමද අඳින්නේ? දැන් එතකොට ළමයි අලුත් ප්‍රස්තාරයක් අඳින්න නේද? නැත්තම් ඔයාලටත් පැහැදිලි වෙයි. හරි. මම අලුත් එකක් අඳින්නම්. මේක හරියි. හරි. අපි අලුත් ප්‍රස්තාරයක් ගන්නවා. දායක සමච්ඡේද ප්‍රස්තාරය නිරූපණය කරනවා. හරි. එතකොට මේක තමයි ප්‍රස්ථාරය. අපි අක්ෂ දෙක නම් කරගන්නවා. එතකොට සිරස් අක්ෂය අපි ඉස්සෙල්ලා වගේම නම් කරමු. පිරිවැය හෝ ආදායම නිරූපණය කරමු. රුපියල් වල. හරි. මෙතන බිඳුවයි. මෙතන ඒකක ගණන් නැත්නම් පරිමාව. පරිමාව නිරූපණය කරනවා. හරි. ඔන්න ප්‍රස්ථාරය. ඊළඟට මම මුලින්ම හරි මේ අපි ඉස්සෙල්ලා නිරූපණය කරපු එක. මුලින්ම අපි නිරූපණය කරනවා ආදායම් රේඛාව. මේකෙත් එහෙමයි. මේ ප්‍රස්ථාරයේ මුලින්ම නිරූපණය කරන්නේ මොකද්ද? මුළු ආදායම් රේඛාව. ඉස්සෙල්ලා වගේම තමයි. කොහොමද මුළු ආදායම් රේඛාව තිබ්බේ? මුළු ආදායම් රේඛාව තිබ්බේ මෙන්න මේ විදියට. බිඳුවෙන් පටන් අරන් වැඩි වෙන රේඛාවක් විදියට තමයි මුළු ආදායම් රේඛාව තිබ්බේ. හරි. ඒක අපි නම් කරගමු මුළු ආදායම් රේඛාව කියලා. හරි. ඔන්න මුළු ආදායම් රේඛාව නම් කරගත්තා. බිඳුවේ තියෙනවා එන්න එන වැඩි වෙනවා. අපි 1 2 කියලා ගමුකෝ මෙතන. එතන 100යි 300යි ඔන්න ඔය විදිහට තියනවා කියලා හිතන්න. ඊළඟට මම යනවා දෙවනි වක්‍රය නිරූපණය කරන්න. මොකද්ද? ඔව් දෙවනියට මම නිරූපණය කරන මුළු පිරිවැය වක්‍රය. හරි. ඉස්සෙල්ලා වගේමයි.
හැබැයි ඔයාලට මතක ඇති ඉස්සෙල්ලා මම මුලින්ම මුළු ආදායම නිරූපණය කරලා ඊළඟට මම ස්ථාවර පිරිවැය රේඛාව නිරූපණය කරා. මෙතනදී ස්ථාවර පිරිවැය වෙනම රේඛාවක් විදිහට නිරූපණය කරන්නේ නැහැ. දායක සමච්ඡේද ප්‍රස්ථාරයේදී ස්ථාවර පිරිවැය වෙනම රේඛාවක් විදිහට වෙනම වක්‍රයක් විදිහට මම මෙතන නිරූපණය කරන්න යන්නේ නැහැ. මම එකපාර මුළු පිරිවැය වක්‍රය නිරූපණය කරනවා. හැබැයි ස්ථාවර පිරිවැය කියන එකක් තියෙනවා කියලා හිතාගෙන මෙන්න මේ මට්ටමින්, ඒ කියන්නේ මෙතනනේ ස්ථාවර පිරිවැය තියෙනවා නම් තියෙන්න ඕනේ. මතකනේ කලින් අපිට නිරූපණය කරා. ඒක තියෙනවා කියලා හිතාගෙන මම මෙතන ඉඳලා උඩට නිරූපණය කරගෙන යනවා. හරි. උඩට නිරූපණය කරගෙන යනවා. එතකොට මේ තියෙන්නේ මගේ මුළු පිරිවැය වක්‍රය. මුළු පිරිවැය වක්‍රය. හරි. මුළු පිරිවැය වක්‍රය. හරි. ඒකත් නම් කරගන්න මුළු පිරිවැය. මුළු පිරිවැය. ඔන්න මම එකත් නම් කරගත්තා. එතකොට මගේ මුළු ආදායම් රේඛාව තියෙනවා. මුළු පිරිවැය රේඛාවක් තියෙනවා. හරි. ඔන්න එහෙම තියලා මම දැන් මේ කැපුණු තැන නම් කරගන්නවා ළමයි. හරි. කැපුණු තැන මට නම් කරගන්න පුළුවන් සමච්ඡේද ලක්ෂය කියලා. ඊට කලින් දැන් ගිය ප්‍රස්ථාරය අපි සඳහන් නොකරපු කරුණක් මේකට දානවා. ඒකෙන් තමයි සම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්ථාරයයි දායක සමච්ඡේද ප්‍රස්ථාරය වෙනස් වෙන්නේ. හරි. මොකද ඒ කරුණ? ඒක තමයි මම මුළු විචල්්‍ය පිරිවැය පෙන්නනවා මෙතන. මුළු විචල්්‍ය පිරිවැය පෙන්නනවා. කොහොමද පෙන්නන්නේ? පිරිවැය වර්ගීකරණය කියන පාඩම අපි කරලානේ ආවේ. ඒක පොඩ්ඩක් මතක් කරගත්තොත් මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය වැඩි වෙනවත් එක්කම වැඩි වෙන පිරිවැයට. නිෂ්පාදනය වැඩි වෙනවත් එක්කම වැඩි වෙන පිරිවැයට තමයි මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. එහෙනම් නිෂ්පාදනය කියන්නේ මේකනේ. එතකොට මේ අතට යද්දී වැඩි වෙන පිරිවැය තමයි මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. ඒ හින්දා මම මෙන්න මේ බිඳුවෙන් පටන් අරන් මුළු පිරිවැය වක්‍රයට සමාන්තරව හොඳට මතක තියාගන්න. මුළු පිරිවැය වක්‍රය ඇඳන්නේ මේ මුළු පිරිවැය වක්‍රයට සමාන්තරව කියන්නේ කවදාවත් හමු නොවන විදියට. හරි. හමු නොවන රේඛා. අපි ගණන් වල ඉගෙනගෙන තියෙනවා සමාන්තර රේඛා. මුළු පිරිවැය වක්‍රයට සමාන්තරව මෙන්න මේ විදියට නිරූපණය කරනවා. හැකිතරම් සමාන්තරව ගන්න. හරි. මෙන්න මේ විදිහට නිරූපණය කරනවා. ඒක මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. දැන් ඉස්සෙල්ලා ප්‍රස්ථාරය අපි මොකද කරේ? මුළු විචල්්‍ය පිරිවැයක් වක්‍රයක් විදිහට නිරූපණය කරේ නෑ. ස්ථාවර පිරිවැය නම් නිරූපණය කරා. මුළු පිරිවැය ස්ථාවර පිරිවැය අතර වෙනසෙන් මතකනේ අර හැඩි. ඒ හැඩෙන් තමයි මුළු විචල්්‍ය පිරිවැය අපි පෙන්වන්නේ. මෙතන එහෙම නෑ. මෙතන අපි වක්‍රයෙන් මේක පෙන්වනවා. වක්‍රයෙන්ම පෙන්වනවා. ඇයි මම බිඳුවෙන් පටන් ගත්තේ එතකොට? ඇයි පටන් ගත්තේ බිඳුවෙන්? බිඳුවෙන් පටන් ගත්තේ ළමයි නිෂ්පාදනයේ බිඳුව නම් මුළු විචල්්‍ය පිරිවැයත් බිඳුවයි. හේතුව වැඩි වෙන පිරිවැයක් නැහැ. තේරෙනවද? වැඩි වෙන පිරිවැයක් නැහැ. නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා කියන්නේ විචල්්‍ය පිරිවැයක් නැහැ. නෑ විචල්්‍ය පිරිවැයත් බිඳුවයි. එකක් නිෂ්පාදනය කරද්දී ඔන්න විචල්්‍ය පිරිවැය ටිකක් වැඩි වෙනවා. දෙකක් නිෂ්පාදනය කරද්දී ඔන්න තව ටිකක් වැඩි වෙනවා. ඒ වගේ එන්න වැඩි වෙන රේඛාවක් තමයි මුළු විචල්්‍ය පිරිවැයටත් තියෙන්නේ. හැබැයි මුළු පිරිවැයට සමාන්තරව යන්න ඕනි කියලා හොඳට මතක තියාගන්න. මුළු පිරිවැයට සමාන්තරව යන්න ඕනි. හරි. දැන් ඕනම් ඉස්සෙල්ලා වගේම අපිට නිරූපණය කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඒ ටික අපි නිරූපණය කරමු. හරි. ඒ ටික නිරූපණය කරමු. එකක් තමයි මෙන්න මෙතන අපිට නිරූපණය කරන්න පුළුවන් මේ ඡේදනය වන තැන මෙන්න මේ ලක්ෂය සමච්ඡේදන ලක්ෂය කියලා. සමච්ඡේදන ලක්ෂය. ඒතකොට තේරෙනවා ඔයාලට ආදායමයි මුළු පිරිවැය මුළු ආදායමයි කැපෙන තැන. මේ මුළු ආදායම කියන්නේ විකුණුම් වලටමයි ආ. අටලා ගන්න එපා. ඉස්සෙල්ලා අපි විකුණුම් කියලාද දැන්. මුළු ආදායම කියන්නේ විකුණුම් වලටම තමයි. එතකොට ආදායමයි වියදමයි හම්බෙන තැන සමච්ඡේද ලක්ෂය. එහෙනම් ආදායම් රේඛාව උඩින් තියෙනවා සහ මුළු පිරිවැය රේඛාව පල්ලෙහෙන් තියෙනවා. මේ කොටස මොකද්ද? මේ කොටසට අපි කියනවා ඉස්සෙල්ලා වගේම ලාභ කොටස.
මේ තියෙන ලාභ කොටස. මොකද ඒ කොටසේ ආදායම වැඩි. ලාභය. හරිද? ඊළඟට මෙන්න මේ කොටස. මේ කොටසේ මුළු පිරිවැය ප්‍රස්ථාරය නැත්නම් රේඛාව වැඩි උඩින් තියෙන. නමුත් මුළු ආදායම් රේඛාව පල්ලෙහෙන් තියෙන. එහෙනම් මේ කොටස මොකද්ද? මේ කොටසට අපි කියනවා අලාභ කොටස. අලාභ කොටස. එහෙනම් ලාභය සහ අලාභය නැති මෙන්න මේ ලක්ෂය තමයි සමච්ඡේදන ලක්ෂය වෙන්නේ. ඒතර ඒකින් සමච්ඡේදන ලක්ෂයෙන් මේ පැත්තට ගියොත් අපිට සමච්ඡේදන ලක්ෂය රුපියල් ගාන එනවා. මේ තියෙන සමච්ඡේදන ලක්ෂයට අදාළ රුපියල් ගාන. හරි. ඕන එකක් නම් කරගන්න පුළුවන්. සමච්ඡේදන ලක්ෂයට අදාළ රුපියල් ගාන. ඒ වගේම සමච්ඡේදන ලක්ෂයෙන් පල්ලෙහාට ගියාම අපිට එනවා මෙන්න මෙතන සමච්ඡේදන ලක්ෂයට අදාළ ඒකක ගාන. සමච්ඡේදන ලක්ෂයට අදාළ ඒකක ගාන. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට තමයි අපිට පුළුවන් නිරූපණය කරන්න දායකය නිරූපණය කරන්න පුළුවන්. මේක තමයි මේ ප්‍රස්ථාරයේ ඊළඟ විශේෂ ලක්ෂණ. දැන් නැත්නම් අපි මේකට සමච්ඡේද ප්‍රස්ථාරයම කියනවා නිකම් සාම්ප්‍රදායික කියලා කියනවනේ. දායක සමච්ඡේද ප්‍රස්ථාරය වෙන්න හේතුව මේ ප්‍රස්ථාරයෙන් අපිට දායකය නිරූපණය කරන්න පුළුවන්. මොකද්ද දායකය කියලා හැදෙන්නේ? දායකය හැදෙන්නේ කොහොමද? විකුණුමුයි විචල්්‍ය පිරිවැය අතර වෙනස. විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය ගියාම දායකය හැදෙනවා. එහෙනම් විකුණුම් රේඛාවක මේ තියෙන මුළු ආදායම් රේඛාව. ඒකෙන් විචල්්‍ය පිරිවැයක මේ තියෙන එහෙනම් මුළු ආදායම් රේඛාවේ මුළු විචල්්‍ය පිරිවැය අඩු වුණාම තමයි දායකයන්. එහෙනම් ඔයාලට අමුතු හැඩයක් මෙතනත් පේනවා මේ තියෙන මුළු ආදායම් රේඛාව. ඔන්න මං ඇන්දා. ඔන්න එතනින්ම පටන් ගන්න තියෙන මුළු විචල්්‍ය පිරිවැය රේඛාව. මේ තියෙන මුළු ආදායම් රේඛාව මෙතනින්ම පටන් ගන්න තියෙන මුළු විචල්්‍ය පිරිවැය රේඛාව. එහෙනම් ඔන්න මුළු විචල්්‍ය පිරිවැය රේඛාවත් එනවා. එතකොට මේ අනිත් රේඛාව නැහැ කියලා හේතුව මුළු ආදායම් රේඛාවයි මුළු විචල්්‍ය පිරිවැය රේඛාවයි තියෙන්නේ අර ඉස්සෙල්ලා වගේම හැඩයක්. පැහැදිලිද? ඉස්සෙල්ලා වගේම හැඩයක් තියෙනවා. ඒ හැඩේ මොකද වෙන්නේ එන්න විශාල වෙනවා. එන්න විශාල වෙනවා. එහෙනම් මේ මොකද්ද මේ හැඩේ නිරූපණය කරන්නේ? මේ හැඩේ නිරූපණය කරන්නේ ළමයි මොකක්වත් නෙමෙයි. දායක. මේ හැඩේ නිරූපණය කරන්නේ මොකද්ද? දායක. එතකොට මේක දායක සමච්ඡේද ප්‍රස්ථාරය වෙන්න ප්‍රධානම සාධකය තමයි මේ ප්‍රස්ථාරයෙන් අපිට දායකය නිරූපණය කරන්න පුළුවන් ඍජුවම නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් මෙතන නම් කරගන්න මේ තියෙන දායක. එතකොට ඒකක් ගන්න වැඩි වෙද්දි මොකද වෙන්නේ? දායකයත් වැඩි වෙනවා කියලා මතක තියාගන්න. ඒකක් ගන්න වැඩි වෙද්දි මොකද වෙන්නේ? දායකයත් වැඩි වෙනවා. ඒකක් ගන්න වැඩි වෙද්දි දායකයත් වැඩි වෙනවා. හරි. එහෙනම් අපි දාගමු මේ දෙක අතර වෙනස දායකය. මෙහෙම සංගල වරහණක් දාලා ලිව්වත් කමක් නැහැ. දායකය. මේ උගල පෑන් භාවිතා කරන්න. හරිද? රතු පෑන්, නිල් පෑන්, කළු පෑන් වෙනත් ඕනෑම පාට වර්ගයක් භාවිතා කරලා ඔයාලට මතකයේ තියෙන විදිහට ප්‍රස්ථාරය හදාගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි විභාගෙදි දුන්නොත් සාමාන්‍ය අඳින්න නම් දෙන්නේ නැහැ. නම් කරන්න වගේ තමයි දෙන්නේ. ඒකින්ද ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලා පාට වර්ණ යොදාගෙන ප්‍රස්ථාරය මතක තියෙන විදිහට අඳගන්න. හරි. එතන මේ තියෙන්නේ මේ දෙකෙන් තමයි මුළු ආදායම් රේඛාවයි මුළු විචල්්‍ය පිරිවැය රේඛාව අතර වෙනසෙන් තමයි දායකයේ පෙන්නුම් කරන්නේ. පැහැදිලිද? ඉතින් ඉස්සෙල්ලා වගේම අපිට තව දෙයක් පෙන්වන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ. මොකද්ද? ආරක්ෂකාන්තිකය. මෙන්න මේ විදියට මේ මට්ටමින් ආරක්ෂකාන්තිකය පෙන්වන්නත් පුළුවන්. ඒතර මේ අතර අපිට ආරක්ෂකාන්තිකයනෝ මේක ඇවිල්ලා ආරක්ෂකාන්තිකේ රුපියල් ප්‍රමාණය 400යි 300 අතර වෙනස රුපියල් 100ක් කියලා ගමුකෝ. මෙතනට අදාළව ඊළඟට මේ තියෙන ආරක්ෂකාන්තිකයට අදාළව ඒකක ප්‍රමාණය. ආරක්ෂකාන්තිකයට අදාළව ඒකක ප්‍රමාණය. හරි. ඒ දෙකත් අපිට මේ ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේ
විශේෂ දේවල් වෙන්නේ දායකය නිරූපණය කරන්න පුළුවන් වීම සහ මුළු විචල්්‍ය රේඛාවක් වෙනම නිරූපණය කිරීම. ඒක තමයි විශේෂත්වය. අනිත් ටික එහෙමමයි වෙනසක් නැහැ. හරි. මේකත් පැහැදිලිව දාගන්න. හරි. ඊළඟට අපි යනවා තුන්වෙනි සටහනට. ලාභ පරිමාස සටහන. හරි. මේක හරි ඇති කියලා හිතනවා. හරි. පැහැදිලි ඇති කියලා හිතනවා. නිවැරදිව දාගන්න. ඊළඟ ප්‍රස්තාරේ දාන්න ලාභ පරිමාස සටහන. හරි. ලාභ පරිමාස සටහන. හරි. අපි ඒකත් අඳගමු ප්‍රස්තාරයක් විදිහට. මෙන්න මේ විදිහේ ප්‍රස්තාරයක් තමයි ලාභ පරිමාස සටහනේ නිරූපණය කරන්නේ. හරි. මෙන්න මේ විදිහේ ප්‍රස්තාරය. මේ ප්‍රස්තාරය වැඩි විස්තරාත්මක නැහැ. සරලයි. සරල අන්දමින් තමයි අපි නිරූපණය කරන්නේ. හරි. මෙන්න මේ විදිහට අක්ෂ දෙක ගන්න. පල්ලයට අපි ඍණාක්ෂයකුත් ගන්නවා. මෙතන බිඳුවට පල්ලයට ඍණාක්ෂයකුත් ගන්න. හරි. හරි. මේ අක්ෂ දෙක නම් කරගන්න ළමයි. මම සිරස් අක්ෂය නම් කරනවා. මේකේ නමම ඇවිල්ලා මොකද්ද? ලාභ පරිමාස සටහන. එහෙනම් මේකේ තියෙන්නේ ලාභයයි පරිමාවයි. ලාභයයි පරිමාවයි. එහෙනම් පරිමාව කියන්නේ ඒක ගන්න. සිරස් අක්ෂය අපි නම් කරගමු ලාභය කියලා. රුපියල් කියලා දාන්න. ලාභය රුපියල්. තිරස් අක්ෂය මම නම් කරනවා පරිමාව කියලාත් නම් කරන්න පුළුවන්. නැත්තම් ඒකක ගන්න. ඒකක. හරි. මෙන්න මේ විදිහට ඒකක තියෙන්න පුළුවන්. ඔය විදිහට ඒකක තියෙන්න පුළුවන්. හරි. මේක තමයි ලාභ පරිමාස සටහන. දැන් ලාභය නිරූපණය කිරීමක් තමයි මෙතන වෙන්නේ. හරිද? ලාභ පරිමාස සටහනම් වෙන්නේ යම් විකුණුම් මට්ටමකට අදාළව ලාභය කොච්චරක් වෙනස් වෙනවද? ලාභය වැඩි වෙනවද? ලාභය අඩු වෙනවද කියලා හරියටම නිරූපණය කිරීමක් තමයි වෙන්නේ. හරිද? අපි බලමු විකුණුම් මට්ටමත් එක්ක ලාභය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒක පෙන්නන්න මම මේ විදියට රේඛාව අඳිනවා. මෙන්න මේ විදියට. මේ තමයි මගේ ලාභ රේඛාව. එහෙනම් මේක නම් කරගන්න. මේක අලාභ වෙන්නත් පුළුවන් නම අයියා. මම පෙන්නන්නම් ලාභ අලාභ වෙනස් වෙන විදිය. මේක තමයි ලාභ හෝ අලාභ රේඛාව. ලාභ හෝ අලාභ රේඛාව. හරි. ලාභ හෝ අලාභ රේඛාව. එතකොට මේ රේඛාවෙන් මේ බිඳුවෙන් උඩ කොටස. හරි. බිඳුවෙන් උඩ කොටස මෙන්න මේ කොටස අපි කියනවා ලාභය කියලා. මෙන්න මේ ටික පිළපන ටික මේ ටිකට අපි කියනවා ලාභය කියලා. මේ ටික තමයි ලාභය. හරි. මේ ටික තමයි ලාභය. ඊළඟට මෙන්න මේ කොටසට අපි කියනවා මෙන්න මේ කොටසට අපි කියනවා අලාභය කියලා. අලාභය. එහෙනම් මෙන්න ලාභය මෙන්න අලාභය. මේ ටික තමයි අපි මේ ලාභ පරිමාස සටහන ඇතුළේ නිරූපණය කරන්නේ. හරි. ඊළඟට අපිට පුළුවන් තව කරුණු දෙකක් මේක නිරූපණය කරන්න. එකක් තමයි සමච්ඡේද ලක්ෂය. දැන් සමච්ඡේද ලක්ෂයේදී මොකක්ද තියෙන විශේෂත්වය? අපි ලක්ෂණ ටිකකුත් කතා කරා. සමීකරණ ප්‍රවේශයට සමච්ඡේද ලක්ෂයේ තියෙන ලක්ෂණ. ප්‍රධාන ලක්ෂණයක් තමයි ආදායමයි වියදමයි සමාන. ඒ කියන්නේ ලාභත් නැහැ, පාඩුත් නැහැ. එහෙනම් මෙන්න මේ ලක්ෂය ගන්න බලන්න.
ඒ කියන්නේ ලාභ රේඛාව බිඳුව තමයි. තිරස් රේඛාව සමපාත කරන තැන මෙන්න මෙතන. ලාභේ කීයද? බිඳුවයි. මේ කියන්නේ ලාභක්ෂය. මෙතන ගන්න මේ ප්‍රමාණයද ලාභ බිඳුව. එහෙනම් මේ තියෙන්නේ සමච්ඡේදන ලක්ෂයට අදාළ ඒකක ගණන. නැත්නම් අපි මේකට කියනවා ළමයි සමච්ඡේදන ලක්ෂය. සමච්ඡේද ලක්ෂය. සමච්ඡේද ලක්ෂය. ඒ කියන්නේ මොකද්ද? ලාභත් නැහැ, අලාභත් නැහැ, මැද. ඒ කියන්නේ ලාභයේ බිඳුවයි. ලාභ බිඳුවයි. කිව්වත් හරි. ඒක බිඳුව වෙන්නේ ඒක කොච්චරද? ඒකක දෙකකදී. එහෙනම් මේ ඒකක දෙක තමයි සමච්ඡේදන ලක්ෂයට අදාළ ඒකක ගණන වෙන්නේ. ඒකක ගණන වෙන්නේ. රුපියල් ගන්න බෑ ළමයි. මොකද මෙතන තියෙන්නේ රුපියල් කියලා තියෙන ලාභය. මෙතන ආදායම පිරිවැය කියලා ලක්ෂය ගත්තා නම් කරලා අපිට ගන්න තිබ්බා. මෙතන යන ලාභ රේඛාවක්. ලාභ රේඛාවක් යන හින්දා අපිට රුපියල් ලගේ ගන්න බෑ සමච්ඡේදන ලක්ෂය. නමුත් ඒකක ගණන ගන්න පුළුවන් කීයද? 2යි. සමච්ඡේදන ලක්ෂයට අදාළ ඒකක ගණන 2යි. පැහැදිලි? හරි. ඊළඟට තව දෙයක් පෙන්වන්න පුළුවන් ස්ථාවර පිරිවැය. හරි? ස්ථාවර පිරිවැය. දැන් අපි ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ලාභයක් තිබ්බත් නැතත් නිෂ්පාදනයක් කළත් නැතත් දරන්න වෙන පිරිවැය. එහෙනම් මේ තියෙන්නේ ඒ පිරිවැය ප්‍රමාණය. හරිද? මේ තියෙන්නේ ඒ පිරිවැය ප්‍රමාණය. එහෙනම් මේ තියෙන්නේ ස්ථාවර පිරිවැය. මේ තියෙන්නේ ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදනයක් කරලත් නැහැ බිඳුවයි. නමුත් මෙන්න මෙච්චර ප්‍රමාණයක අලාභයක් තියෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක අලාභයක් තියෙනවා. මේ ටික අලාභයි. නේ? මේ ටික අලාභයි. ඒ කියන්නේ මේ අලාභයෙන් හේතුව තමයි ස්ථාවර පිරිවැයක් තිබීම. නිෂ්පාදනයේ බිඳුවේදී වුණා අපිට ස්ථාවර පිරිවැයක් දරන්න වෙලා තියෙනවා. ඒක අලාභයි. මොකද නිෂ්පාදනයක් වෙලා නැහැ, ආදායමක් ලැබලා නැහැ. එහෙනම් මේ ප්‍රමාණය අලාභයි. ඒකට හේතුව මෙන්න මේ ප්‍රමාණයක ස්ථාවර පිරිවැයක් තියෙනවා. හරි. මෙන්න මෙච්චරයි අපිට ලාභ පරිමාණ සටහන නිරූපණය කරන්න පුළුවන්. විශේෂ ලක්ෂණ මොනවාද? ලාභ රේඛාව යන විදිය, ලාභ පෙන්වන විදිය, සමච්ඡේදන ලක්ෂ්‍ය. ඒක වැදගත්. ස්ථාවර පිරිවැය නිරූපණය කිරීම වැදගත් වෙනවා. දැන් මේ ටික තමයි ලාභ පරිමාණ සටහනේ කතා කරන්නේ. මේකත් නිවැරදිව වර්ණ භාවිතා කරලා දාගන්න ඕනේ. හරි. දාගන්නේ නම් හරියට. හරි. මේකත් හරියට දාගන්න. ඒ අතරේ හරි. ඒ අතරේ අපිට පුළුවන් තව කොටස් දෙකක්, සීමිත කොටස් දෙකක් අපිට ඉතුරුලා තියෙනවා කරන්න අන්තිම පිරිවැයට අදාළව. හරිද? මේ තියෙන්නේ ප්‍රස්තාරික ප්‍රවේශයට අදාළ මූලික සටහන් ටිකනේ. මීට අමතරව අපිට තව විශ්ලේෂණ දෙකකුත් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි දැනට කරේ ලාභ පරිමාණ විශ්ලේෂණය. ඊළඟට අපිට සංවේදීතා විශ්ලේෂණයක් කරන්න වෙනවා. ඒ සංවේදීතා විශ්ලේෂණය කරද්දී අපි බලමු විකුණුම් මිල සහ ප්‍රමාණය අතර තමයි මේ විශ්ලේෂණ සිද්ධ වෙන්නේ. එතකොට අපි ඒක අනිත් දවසේ කතා කරමු. දැනට ඔයාලා මේ ප්‍රස්තාරික ප්‍රවේශ අපි කතා කරපු ටික නැවත මතක් කරගත්තොත් අපි ප්‍රස්තාරික ප්‍රවේශ කොටස් තුනක් කතා කරලා ළමයි. සාම්ප්‍රදායික, දායක සමච්ඡේද, ලාභ පරිමාණ. ওই තුනෙන්ම අපිට එක අරමුණකට ගෙනියනවා. මොකක්ද අරමුණ? ලාභ පරිමාණ විශ්ලේෂණය කරගන්න උදව්වක් තමයි යාලා දෙන්නේ. එතකොට සාම්ප්‍රදායික ප්‍රස්තාරයේදී දායක නිරූපණය කරේ නැහැ. විකුණුම් සහ ස්ථාවර පිරිවැයෙන් විතරයි නිරූපණය කරේ. විකුණුම් මුළු පිරිවැය ස්ථාවර පිරිවැය. හරිනේ. ඊළඟට දායක සමච්ඡේද ප්‍රස්තාරයේදී ඔන්න දායකය කියන නමත් එක්ක දායකය අපි නිරූපණය කරන්න ගන්න. එතකොට ස්ථාවර පිරිවැය නැහැ. තියෙන්නේ මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය. එතකොට විකුණුම් වලයි මුළු විචල්්‍ය පිරිවැය අතර මේ හැඩයෙන් නිරූපණය කරනවා කිව්ව දායකය. හරි. ඊට පස්සේ අපි ලාභ පරිමාණ සටහනට ආවා. මේ ලාභ පරිමාණ සටහනේ අපිට ලාභය අලාභය වෙනස් වෙන විදිය පෙන්නනවා ඒකක ගණනත් එක්ක.
පැහැදිලිද? හරි. එතකොට ප්‍රස්ථාරයෙන් ලාභ පරිමසටහනෙන් පෙන්නන්නේ ඒකක ගණන අනුව කොහොමද ලාභය වෙනස් වෙන්නේ කියලා. හරි. ඒතර ওই ටික තමයි මේ ප්‍රස්ථාරික ප්‍රවේශය යටතේ කතා කරන්න තියෙන්නේ. මේ වලින් එන ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒත් එක්කම අපිට තියෙනවා තව සංවේදිතා විශ්ලේෂණයට ආශ්‍රිතව තියෙන ගණන් කිහිපයක් කතා කරන්න. එතකොට ඒ ටිකෙන් අපිට ආන්තික පිළිවෙල පාඩම ආවරණය කරගන්න පුළුවන්. හරි. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි අදට පන්තිය නිමා කරමු. නැවත ඊළඟ පන්තියෙන් හම්බෙමු. හරි.